දක්වා රැඳී සිටින හැටියට ජාති ගුරු බලය විසින් සංවිධානය කරන තැනමඩ කඩිති ස්වභාවික සුයාමේ සිව්වෙනි දිගහැරුම. මේ අපේ අරමුණ වන්නේ අරගල භූමියේ අරගලකාරී ලෙස සටන්කාරී ලෙස අහිමි කළ වැටුප දිනා ගැනීමේ අරගලයක් පමණක් නොවේ. නිදහස් අධ්‍යාපන රැක ගැනීමේ අරගලයක් මේක. ඒ වගේම තමයි මෙය මේ ශේෂ්ත්‍රයට පැමිණෙන බුද්ධිමත් ප්‍රජාව මෙහි නතර කර ගැනීමේ අරගලයක්. ඒ තුලින් සිදුවන්නේ ව්‍යංග්‍යාර්ථයෙන් නොයිසෙනම් වක්‍රව සිදුවන්නේ ළමා පරපුරේ අයිතිවාසිකම් වඩා හොඳින් සුරක්ෂා කිරීම. මේ නිසාම අපි විශ්වාස කරනවා සියලු වෘත්තිකයන්ගේ සියලු කලාකරුවන්ගේ සියලු බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ සමාජ වගකීමක් වන්නේ මේ මොහොතේ මේ සමාජ ප්‍රශ්නයේ මූල ප්‍රශ්නයක් සිතලකා ඒ සඳහා සංවේදී වීම. මේකට අපි සූදානම් වන්නේ මේ හේතුවෙන්ම තවත් සුවිශේෂ අරමුණක් කරා යොමු වන්නට. ඔබ දන්නවා මේ වන විට ලාංකීය භූමියේ තිබෙන මේ අරගලයේ හේතුවෙන් විවිධ කලාකරුවන් විවිධ ආකාරයේ සංවේදී කලාකෘති කලා නිර්මාණ බිහි කරනවා. අපි දැක්කා ගාල්ල නගරයේ පාගමනේදී අරගලකාරී මොහොතක මේ ගුරුවරයාගේ සාධාරණ අරගලයේ හඬ ගීතයකට මුසු වුණා. අපි සොයා බැලුවා මේ ගීතයේ රචකයා කවුරුද කියලා. ඒ වචන අපේ සවන්පත් දැකෙන විට අපිට ඉවෙන්ෙන් දැනෙන්නට ගත්තා මේ ගීතයේ සුවඳ ඔහුගේ බව. එහි තනු නිර්මාපකයා, යගෙම ගායකයා සහ ඒ සමූහයේ ප්‍රධානියා ලංකනාත් සහෘදයා මුණ ගැසී අපි විමසුවා සැබවින්ම මේ රචකයා ඔහුද කියන බව හෝ එහි ඇතිතපු. අපි දැනගන්නවා ජාතික ගුරු බලයේ විදිහට පුදු ගුරුවරයා විදිහට යම් තරමකට මේ ගීතයේ පද රචකයා සම්මානනීය ගේය පද රචක රත්නශ්‍රී විජේසිංහයන්ම බව. ඒ නිසා ප්‍රසන්න ලංකනාත් සංගීතාචාර්යතුමා විශාරදවරයා ඔහුගේ ස්වර සංයෝජන මගින් වඩා සාධාරණ වූ තනුවක් නිර්මාණය කොට තිබෙනවා කියන කාරණාව අපිට තේරෙනවා. මේ නිසා ඊටාම සහෝදරත්වයෙන් ආරාධනය කරනවා පරපුරක නැන නුවණ උල්පත ඔබයි ගුරු සොහයුරිය සොහයුර වැඩට සරිලන වැටුප ඉල්ලන හෙන හඬකි අද ඔබේ කටහඬ ආයනු පමා අමතක ගුණමකුව සියසුනේ වැජමෙන නිවට පාලක පරපුරෙන්මය දිනාගත යුතු අපේ අයිතිය. මේ ගීතය ගායනා කරන්නට මා ඉතාම සහෝදරත්වයෙන් ආරාධනය කරනවා ආදරණීය ප්‍රසන්න ලංකනාත් ඇතුළු කණ්ඩායමට. පරපුරක නැනුවන උල්පත ඔබයි ගුරු සොහයුරිය සොහයුර පරපුරක නැනුවන උල්පත ඔබයි ගුරු සොහයුරිය සොහයුර වැඩට සරිලන වැටුප ඉල්ලන හඬ කියද ඔබේ කටහඬ වැඩට සරිලන වැටුප ඉල්ලන හඬ කියද ඔබේ කටහඬ ආයනු පවාමතක ගුණමකුව සිහසුනේ රජවෙන ආයනු පවා අමතක
උල්පතක ගුණ මකුවසි හසුනේ රජවෙන් නිවට පාලක පරපුරෙන්ම දිනාගත යුතු අපේ අයිති නිවට පාලක පරපුරෙන්ම දිනාගත යුතු අපේ අයිති Danin dovati vergaphat les දිනාගමු අපි අපේ උරුමය Danin dovati vergaphat les dinagamu api ape urumay enna sohoyura enna rodagan dinagamu api ape aite 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 බොහොම ස්තුතියි ප්‍රසන්න ලංකනාත් සංගීතාරාචාර්යතුමනි සහෝදරයාණනි ඔබ ඇතුළු කණ්ඩායමට ඒ ගායනය සිදු කරන මොහොතේ බොහෝ අය chat box එකට යොමු කරනවා මේ විෂුවල් එක පේන්නේ නැහැ එහෙනම් විෂුවල් එක හරි දාන ලංකනාත් සර්ට කියන්න වීඩියෝ එක ඔන් කරන්න ගීතය අතරමඟ යද්දි කොහොමද මේ බාධා කිරීම කරන්නේ ඒ තාක්ෂණික බාධා කිරීම කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ ඒ වගේම තමයි තාක්ෂණීය දුර්වලතාවයන් කොතෙක් තිබුණත් අපි විශ්වාස කළා ලංකනාත් සහෝදරයා ලවා මේ ගීතය සජීව ලෙස ගායනා කිරීම තරම් රමණීය වන්නේ නැහැ. උතුම් වන්නේ නැහැ. ඒ හඬපටිය පටිගත කිරීමක් ඔබට ශ්‍රවණය කරන්න දීම තුල. ඒ වගේම තමයි අපි දන්න ඒ තුල අපරිමිත දයාර්ධ භාවයක් ඔබට ඇති වෙනවා. ඒ අරගලයට ඔබට උත්තේජනයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මීළඟට අපි සූදානම් වන්නේ මේ ගීතයේ ගේය පද රචකයා ඒ වගේම ඔබ දන්නවා බියනවන් අයන්දි වස්සානි සුබ උදෑසන සල්ගහ යට තරු ලකුණ සුදු නෙළුම වැනි කාව්‍ය සහ ගීත සංග්‍රහ ඉදි දක්වමින් ශ්‍රී ලාංකීය ගීත ශාස්ත්‍රයට මහ විශාල ප්‍රමාණයක් ගීත නිර්මාණය කරමින් බිම්බරක් සෙනගේ ගැවසුණු ගීතය සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගීතය මගේ බිසවුනේ අසාප්පන් ගීතය චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ වැනි ගීත රචනා කරමින් අපේ හැඟීම් කලා භාවිතයට ගත්තු අපේ ආදරණීය සහෘදයා රත්නශ්‍රී විජේසිංහයන්ට මේ මොහොතේ ආරාධනය කරන්නට. රත්නශ්‍රී විජේසිංහ මහතාණෙනි රත්නශ්‍රී සර් අවසරයි ඔබතුමාට මේ මොහොතේදී අපි දන්නවා ඔබතුමා වසර ගණනාවක් ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. ඒ වගේම ඔබ එක්තරා අවස්ථාවකදී ඔබගේ වචනයෙන්ම කියනවා නම් ගහක් උගුල්ලල විසි කරනවා වගේ ඈත දුෂ්කර ගම්මානයකට දුෂ්කර පාසලකට පත්වීමක් ලබනවා. ඔබ දකින්නවයි අවිහිංසක ගමේ දරු දැරියන්ගේ චර්යාවන්, මනෝභාවයන්, ඔවුන්ගේ දුක්ඛිත අධ්‍යාපනික අරගලය ඔබතුමා දකිනවා. ඒ තුලින් තමයි ඔබතුමා සුදු නෙළුම කෝසොරබොරේ ගීත ලියන්නේ. ඒ වගේම මේ දුෂ්කර අත්දැකීමෙන් ලද කම්පණය ඔබ පොදු හැඟීමක් බවට පත් කරනවා මගේ බිසවුනේ අසාපන් කියන ගීතය තුලින්. ඔබගේ බොහෝ නිර්මාණ වලට මේ දරපරපුරේ කේදනීය තත්ත්වය, අධ්‍යාපනයේ කේදනීය උරුමය නතු වෙලා තියෙනවා. මේ නිසාම අපි ප්‍රවිෂ්ඨයක් ලෙස මේ කතාවට ලබා ගමු. මේ මොහොතේ ඔබ දන්නවා මේ ගුරු විදුහල්පති අරගලය හමු ආණ්ඩුව ඊටාම නිර්ලජ්ජිත මුක්ත ගෝත්‍රිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව. මේ නිසා ඔබ මේ පිළිබඳව විවරණය කරන්නේ කොහොමද? සාහිත්‍යකරුවේ කලාකරුවෙක් ලෙස මේ අර්ථකථනය කරන්නේ කොහොමද? ගුරුවරයෙකු ලෙස මේ தත්ත්වය දකින්නේ කොහොමද? කලාකරුවෙකු ලෙස මේ தත්ත්වය විග්‍රහ කරන්නේ කොහොමද කියන කාරණා මතු කරමින් මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වන්න කියා ආරාධනය කරනවා.
සර් කතා කරන්න මයික් ඔව් ඔන් කරලා. අවසරයි. අපේ ගුරු ජාතක ගුරු බලයේ නියමවරයා වන ගෞරවනීය හිමිපාණන් වහන්සේ එහි ලේකම් සහ වෙන සෙසු නිලයන් දරන සහෝදරවරුනි බොහොම ස්තුතියි මට ආරාධනා කළාට. මොකද මම මගේ පළමුවෙනි වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරයෙක් හැටියට. ගුරුවරයෙක් විදිහට මම අවුරුදු 15ක් විතර වැඩ කරනවා. ඊට පස්සේ ගුරු විද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට තවත් අවුරුදු 6ක් වැඩ කරනවා. ඒ නිසා මගේ ගුරු ජීවිතය අවුරුදු 20කට ආසන්න කාලයක්. මට යම් පමණක අත්දැකීම් තියෙනවා ගුරු භූමිකාව පිළිබඳව. නිසා මම බොහොම කැමැත්තෙන් තමයි ඔබගේ මේ වෘත්තීය අරගලයට කිසියම් හෝ අල්ප මාත්‍රයක හෝ උදව්වක් දක්වන්න එකතු වෙන්නේ. ශ්‍රී ලංකාවේ ගුරුවරයාගේ භූමිකාව ගත්තම පැරණි ගුරුවරයා අපි දැන් මම දන්නා මේක මේ වෘත්තීය සටහන් වලට මේ මතක් කරන්නේ කොච්චර අදාළද කියලා භාවි. නමුත් ඒක කාරණේ පොඩ්ඩක් දැනගෙන හිටියට කමක් නැහැ කියලා මම හිතනවා. මොකද මේ අපේ සාම්ප්‍රදායික ගුරුවරයා තමයි නොපෙනී ඉඳගෙන ප්‍රකට චරිතයක් නොවේ ඉඳගෙන අප්‍රකටව ඉඳගෙන මේ භූමියේ සකල සංවර්ධනය සහ සෞන්දර්ය නිර්මාණය කළා. ඔබ හිතනවාද තාක්ෂණික උපදෙස් නැතිව හරිහමං විදියට පරාක්‍රම සමුද්‍රය අභේවැව ඕවා නිර්මාණය කරන්න පුළුවන් කියලා. මහා විහාර කර්මාන්ත රුවන්මැලි නිර්මාණය කරන්න පුළුවන්. ඒ ගුරුවරු කොහෙද හිටියේ? ඒ ගුරුවරු හිටියේ අපේ අෂ්ටමූලායතන වලින් සම්පාදනය කළ අධ්‍යාපන පද්ධතිය තුළ. උත්තර මූලය, දක්ෂිණ මූලය, කප්පර මූලය, සෙල්ලන්තර මූලය ආදී වශයෙන් මූලායතන 8ක් තිබුණා අපිට. ඒවායේ තමයි අපට අවශ්‍ය තාක්ෂණික ඥානය, ඩිග්‍රීම් තාක්ෂණය, වාර්ය තාක්ෂණය මේ සියල්ල සම්පාදනය කළේ. එම් ගුරුවරු සමහරවිට පැවිදි වෙන්න පුළුවන් නේද? ගුරුවරු. නමුත් මේ අධ්‍යාපනයේ සාම්ප්‍රදායික මූලායතන අධ්‍යාපනය අපට අහිමි වෙනවා යටත් පීඩ ආක්‍රමණයත් එක්ක. යටත් විජිත කාලේ පස්සේ අපේ ගුරුවරු වර්ග කළේ කොහොමද ඔබ දන්නවද? සභාෂා ගුරුවරුන්ට ලියාපදිංචි අංකයක් දෙනකොට මුලින්ම දාලා තිබුණා VL කියලා අකුරු දෙකක්. VL කියලා තිබුණේ vernacular language කියන එක. දැන් vernacular කියන එකට ශබ්දකෝෂවල දෙන අර්ථය තමයි සභාෂා කියන එක. නමුත් සභාෂා විතරක් නෙමෙයි. vernacular කියන එකේ තියෙනවා වහල් කියන තේරුම. කියන්නේ වහලුන්ගේ භාෂාව. උගන්වන ගුරුවරයා. සිංහල උගන්වන ගුරුවරයා සාහිත්‍ය උගන්වන ගුරුවරයා වහලුන්ගේ ගුරුවරයෙක්. වහල් ගුරුවරයෙක්. ඔහු නම් කරලම තියෙනවා VL කියලා දාලා. ඔහු කොන් කරා ඒ කාලේ ඉඳලා. නිසා ගුරුවරුන්ට මේ කොන් කිරීම මුලේදලම තිබුණා. කොහොම හරි ওই தත්ත්වයේ යටපත් වෙලා යම් පමණකින් ගුරුවරුන් අරගල කළා නිරන්තර අරගල කළා. විශේෂයෙන්ම අපි කෘතඥ සිහිපත් කළ යුතුයි මේ කෘතඥ යුතුයි CWW කරුණාකර මහත්මයා නිදහස් අධ්‍යාපනයේ පියා තුමා මේ රන්දු මේ විශ්වෙන් පාසලෙන් ශිෂ්‍යත්වයක් අරගෙන විශ්වවිද්‍යාලයට ගිහලා ගාල්ලේ උට ඔහුගේ දුප්පත්කම අමතක කරන්න බැරි වුණා. කොච්චර අමාරුවෙන්ද ආවේ කියලා. ඒ නිසා තමයි ඔහු නිදහස් අධ්‍යාපන පනත යෝජනා කරමින් ඔහු කියන්නේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සභාවේදී ගඩොලින් නිම කළ රෝමේ කිරකරුන් නිමා කළා කියන රෝමේ කියපු එක මම අධ්‍යාපනයේ දුප්පතුන්ගේ උරුමයක් බවට පත් කළා කියලා අද දවසේ. ඒක තමයි අපේ රටේ පන්ති ස්තරායනේ පන්ති පැනලා යන්තමක් හරි උඩට යන්න දුප්පත් දරුවන්ට තිබෙච්ච එකම ආයුධය අධ්‍යාපනය. ඥානය, ප්‍රඥාව, දැනුම. ඒක සම්පාදනය කළේ ගුරුවරයා. විධිමත් අධ්‍යාපනයේ යටතේ සම්පූර්ණ වගකීම් දරුවේ ගුරුවරයා. ගුරුවරයාගේ වගකීම සහ භූමිකාව කිසිසේත්ම අපට අමතක කළ නොහැකි. මේ රට මෙතෙක් යම් පමණකට ගොඩනැගී තියෙනවා නම්
ඒ සියල්ලට ඥානය සම්පාදනය කරන ගුරුවරයා. දැන් මම මෙහෙම කතා කරන්නේ, මම කවි ලියන්නේ, සින්දු ලියන්නේ, පොත්පත් ලියන්නේ, ඔක්කොම කරන්නේ මගේ ගුරුවරු මට ලබපු ඥානය නිසා. උන්ට මොනවායි ගැති වෙන්නේ ඒකයි. ඒක ගෙවා ගන්න බැරි ණයක් ඒක ගුරුවරුන්ට අපිට තියෙන. දැන් අලුත්ම අධ්‍යාපන විද්‍යාවේ ඉගෙනුම් ක්‍රියාවලිය ශිෂ්‍ය කේන්ද්‍රීයයි කියලා කියනවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ උනත් ඉගෙනුම් මෙහෙයුම් කටයුත්ත කරන්න ගුරුවරයෙක් ඕන කරනවා. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උනත් කොහොම නිදහස් පරිසරයක් තියෙද්දි ගුරු ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුස්තකාල පරිහරණය කළා නොයෙක් වෙනත් යන මාධ්‍ය පරිහරණය කළා දැනුම රැස් කරනවා. නමුත් ඕන් මේ මාර්ගගත කරන්න ආචාර්යවරයෙක් ඉන්න ඕනේ. ආචාර්යවරයෙක් ඉන්න ඕනේ. නිසා ගුරු භූමිකාව කවදාකවත් කාටවත් කාලකන්නික ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වූ විග්‍රහ කරවිත වෘත්තියක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එහෙම කියනවා නම් ඒක අතිශයින්ම දුක්ඛදායක කනගාටුදායක උවතක්. නිසා ගුරු භූමිකාව පිළිබඳ තත්ත්වය එහෙමයි. දැන් අපි දන්නවා අපි අධ්‍යාපන මනෝවිද්‍යාවේ අධ්‍යාපන විද්‍යාව උගන්වන එක තමයි දරුවන්ගේ පෞරුෂය ගොඩනැගීමේදී. එහි පෞරුෂය කියන එක හඳුන්වන්නේ ආර්ය සහ පරිසරයේ ගුණිතයක්. ආර්ය සහ පරිසරයේ ගුණිතයක්. ආර්ය කියන්නේ ඔහු ඥානමය සම්පත් හැටියට ලබා ගන්න දේවල් දෙමව්පිය ජීව විද්‍යාත්මකව දෙමව්පියන්ගෙන් ලබා ගන්න. පරිසරය කියලා අපි අදහස් කරන්නේ අපි ලෝක සාහිත්‍යයේ නම් ව්‍යුත්පත්තිය කියලා කියනවා. සතතාභ්‍යාසය කියලා කියනවා. මේ සියල්ල සම්පාදනය කරන්න උදව් කරන්නේ ගුරු. ව්‍යුත්පත්ති ඥානය කුසලතා වර්ධනය කරන්නේ ගුරු. ඔවුන්ගේ දැනුම් වින්දනාර්ථ ආකල්ප ආවේදනික අරමුණු සම්පාදනය කරන්න උදව් කරන්නේ ගුරුව. ඒක නැතුව කවුරු හරි විශ්වාස කරනවා නම් ටියුෂන් පන්තිකින් ඔන්ලයින් පාඩමකින් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. පරිපූර්ණ පෞරුෂයක් සහිත දරුවන් වෙනුවට අංග විකල්ප දරුවන් දීවි. සමහරට ඒගොල්ලන්ට වෙන්න පුළුවන් එකම එක දේශපාලඥයෙක් විතරයි. ඒ වගේ දරුවන්ට පුළුවන් දේශපාලඥයෙක් වෙන්න රට ඛණ්ඩ නැති කරන්න පුළුවන් තරම් හම්බ කරන්න. ඒක විතරක් උගන්වන්නේ. හැබැයි අපේ රට අනන්ත අප්‍රමාණ අගහදයකට යමින් ඉන්නවා. ඉස්සරහට තියයි ඒ විදිහට. එහෙම නිසා ගුරුවරයාට සලකනවා කියන්නේ කිසිසේත්ම වැඩවසම් ආකල්පයක් නෙමෙයි. ඒක වැඩවසම් නෙමෙයි. ගුරුවරයා කියන්නේ ශිල්පයත් එක්ක එකට බද්ධ වෙච්ච කෙනෙක්. පුද්ගලික චරිතයක් එක්ක. ගුරුවරයාට දක්වන ගෞරවයම තමයි අපි ශිල්පයට දක්වන ගෞරවය වෙන්නේ. පුද්ගලගේ වීණාවත් ඔහුගේ ඇඟිල්ලත් එක හා සමානයි. ඒ නිසා තමයි ඔහු විශිෂ්ට ගුරුවරයෙක් වෙන්නේ වාද්‍ය ශිල්පියෙක්. සරස්වතී කියලා දෙවියෙක් හිටියත් නැතත් සරස්වතී කියන සමස්ත ශාස්ත්‍රයමයි. සරස්වතියට ගෞරව කරනවා කියලා කියන්නේ සමස්ත ශිල්පයට ශාස්ත්‍රයටම කරන ගෞරවයක්. ඒ ගුරුවරයා. ගුරුවරයාගේ ඉල්ලීම් ගුරුවරයා බඩගින්න තියාගෙන ගුරුවරයාගේ සියලු අවශ්‍යතා නොසලකා කවුරු හරි හැසිරෙනවා නම් අත්නෝමතිකව ඔවුන්ගේ එල්ලීම් බැහැර කරනවා නම් ඒක මම හිතන්නේ තම බුද්ධ සහ අමනෝඥ තීරණයක් හැටියට අපට පිළිගන්න වෙනවා. දැන් බලන්න සහෝදරවරුනි අපේ රටේ ගුරුවරු විධිමත් අධ්‍යාපන යටතේ කාලසටහනේ කරන වැඩ කටයුතු වලට අමතරව කොච්චර දේවල් කරනවද පාසල් වෙලාවෙන් පස්සේ විෂය බාහිර සහ විෂය සමගාමී කටයුතු හැටි. මම මේක ලියාගත්තා මේ ලංකනාත් මහත්මයාගේ උදව්වේ. මම ඒක කියවන්නම් නැත්නම් මට මේක දෙකට කියන්න බැරි වෙනවා. ගුරුවරයෙකුට සිද්ධ වෙනවා පාසල් කාලසටහනට අමතරව ක්‍රීඩා තරග
ඒවා නිවාසාන්තර වෙන්න පුළුවන් නැත්නම් පාඨචලාන්තර වෙන්න පුළුවන් ක්‍රීඩා තරඟ සංගීත තරඟ නැටුම් භාෂා සාහිත්‍ය විවාද චිත්‍ර තරඟාවලි නොඑක් ආයතන මට්ටමින් මේවා පවත්වනවා දෙපාර්තමේන්තුව මැදිහත්වල පවත්වනවා මේ සියල්ලට දරුවන් සූදානම් කළ යුත්තේ උන් කැඳවාගෙන ආයුතු ගුරුවරු විශේෂ සමගාමී ප්‍රායෝගික වැඩමුළු පවත්වනවා ඒ සඳහා ගුරුවරු තමයි තමන්ගේ වෙහෙස මාංශය වැය කරන්නේ බොහෝ විට තමන්ගේ වැඩුමේ දැන් කෘෂිකර්ම ගුරුවරයාට සිද්ධ වෙනවා පාසල් වත්ත සංවර්ධනය කරන්න මම දන්න මම ඉගෙන ගත්ත ගාල්ලේ පිරිමි පාසලේ තිබුණා මේ පශු ගොවිපලක් තිබුණා කුකුළු ගොවිපලක් තිබුණා වෙනත් ගොවිපළවල් සියල්ල කලේ අපි ගුරුවරයා මැදිහත් වෙලා ඒව නඩත්තු කළේ ඉතින් මේ වැඩමුළු තියෙනවා එලිමහන් කඳවුරු තියෙනවා කැම්පින් කියනවා මේවට දරුවෝ එක්ක යන්න ඕන උන්ගේ ආරක්ෂා පිළිවෙල වක් කියන්න ඕන මම කරදරයක් වුණොත් ගුරුවරයා තමයි සම්පූර්ණ මේකට වක් කියන්න මැදිලා ඉන්නේ ඒවට පඩි ගෙවන්නේ නැහැ ඒවට වැටු දීමනා ගෙවන්නේ නැහැ අධ්‍යාපන චාරිකා යන සිද්ධුන ගුරුවරයා දරුවෝ ටික පරිස්සම් කරගෙන එන්න මේවා පෙන්න රට පුරා ඇවිදලා ශ්‍රමදාන පවත්වද්දී දරුවන් මෙහෙවන්න උත්සිත වෙනවා පොය වැඩසටහන් වලදී මේ සියලු දේවල් සංවිධානය කරන උට සිද්ධ වෙනවා සෞඛ්‍ය උපදේශන වලදී ආදර්ශමය සම්පාදනය කරන ගුරුවරයාට සිද්ධ වෙනවා ව්‍යායාම කරද්දී ගුරුවරයා මූලික වෙන්න වෙනවා දරුවාට ඒ දරුවාගේ ශරීර සෞඛ්‍ය වගේම සෞඛ්‍ය පුරුදුට හොය අබ්බැහි කරන්න මූලික ස්ථාන ගුරුවරයා ගන්නවා මෙතන පාසලක තියෙන නාට්‍ය රංග කලා උත්සවවලදී ගුරුවරු කොච්චර මානසික කියලා අපි දන්නවා මට මතකයි ගාල්ලේ තිබිච්ච එක සමස්ත ලංකා නාට්‍ය තරගයක් අවසාන තරගයේ වෙලාවදී මොන පැත්තේ ඉස්කෝලේ ඉඳලා ළමයි වගේක් නාට්‍යයක් පෙන්වන්න ආවා පෙන්වලා ඉවර වෙලා සංගීත ගුරුවරයා මුළු වේදිකාව පුරාම හොයනවා යම්කිසි භාණ්ඩයක් අපි අහුව මොකද්ද කියලා එයා කියනවා මේ පණිට්ටුවකුයි පණිට්ටු කොක්කකුයි උදළු තලයකුයි ඒවා තමයි සංගීත භාණ්ඩ උන් පාවිච්චි ඒවා ඉන්වෙන්ටරියේ තියෙනවා ඉන්වෙන්ටරියේ එක ඉස්කෝලේට ගෙනින් දාන්න ඕන මේවා අයින් කළා නැහැ කියලා. අන්න ගුරුවරුන්ගේ අභියෝග. ඊට අමතරව ගුරුවරු පාසල් භූමියේ අලංකරණ කටයුතු පිළිබඳව මැදිහත් වෙන්න උඩ සිද්ධ වෙනවා. ප්‍රතිපෝෂණ වැඩසටහන් වලට මැදිහත් වෙන්න වෙනවා. ඇගයීම් කරන්න වෙනවා. ඒ ASCII නියෝග කරාම ආගමික භක්තියෙන් උමුතු වෙච්ච මාර්ගඵලලාභීන් විදිහට එන ඇමතිතුරු නිලධාරීන් වියෝග කරාම භාවනා වැඩසටහන් කරන්න වෙනවා. පිරිත් කියවන්න වෙනවා සමහර විට සර්ව රාත්‍රික පිරිත් දානමය පින්කම් පවත්වන්න වෙනවා ඉස්කෝලේ. උත්සව ප්‍රදර්ශන පවත්වන්නත් වෙනවා. ඒ ඔක්කොම කරද්දී පාසල් සංවර්ධන සමිතියේ ඉලතර දරන්නත් වෙනවා. මමත් එහෙම ඉලතර දරුවා. මම දන්නවා කොච්චර අමාරුද කියලා මේ කාරණා. පාසල් සංග්‍රහ සංස්කරණය කරන්න වෙනවා. සමහර විට සමරු කලාප සංස්කරණය කරන්න වෙනවා. ඒවට විරෝධ දැන්වීම හොයාගෙන නගරේ පුරා දන්න ඇඳුනුම්කම් තියාගෙන තැන් තැන් වලට යන්න සිද්ධ වෙනවා. සමහරට අතින් වේදම් කරන්න වෙනවා. සමහරට කීයක් හරි තියෙන ගුරුවරු මේක අතින් දරා ගන්නවා. පස්සේ පියවන පිට. ඉතින් හිතන්න සහෝදරවරුනි මිතුරනි මේ පුංචි සොච්චම් පඩියක් අරගෙන ගුරුවරයා මේ ඔක්කොම දේවල් කරන්නේ කාර්යාල කාලසටහනෙන් බැහැරව කරන්නේ සත පහක්වත් හම්බෙන්නේ මේ ඔක්කොම අතෑරියා කියන්නේ මම දන්නේ ඔබේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා උත්ති සමිති ක්‍රියාමාර්ග යම් විදිහකින් ඔබ අකුරට වැඩ කරන ව්‍යාපාරයකට ගියොත් ඒක ඊළඟ පියවර වෙන්න ඕනේ. එහෙම වුණොත් 7:00 අතර ඔබේ කාර්ය ඉවර වෙලා ඉවරයි. ඒතකොට මේ සියලු කටයුතු එන හිටිනවා. ඔබ හිතනවාද ඔබේ දරුවා පූර්ණ පෞරුෂයක් තියෙන දරුවෙක් වෙයි කියලා? ඉගෙනීමෙන් භාගයක් සමහරට ඉගෙන ගත්ත. දැනුම පමණක් පොතේ ගුරු අධ්‍යාපනයක් ලබා ගත්ත දරුවෙක් වෙයි. හැඟීම් දැනීම් නැති
බාහිර විශ්ව ලෝක පිළිබඳ කිසිම ඥානයක් නැති දරුවෙක්. ඒ නිසා ගුරුවරු මේ ඉල්ලන වැටුප කිසිම අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි. අවුරුදු 23ක් තිස්සේ ඔහුට ලැබිය යුතු වැටුප් විෂමතාවක් ඉවත් කර දෙන ලෙස ඉල්ලන. ඒ නිසා වගකිව යුතු ආණ්ඩුවකට ලැජ්ජ තියෙන ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕන උන්ට සහතිකයක් දෙන්න. උන් සල්ලි ඉල්ලන්නේ නැහැ. අපි උන් දන්නවා මේ ගුරුවරු කියන්නේ බොහෝ ඉතාම සංවේදී සහෝදර පිරිසක් මේ රටේ. ඒගොල්ලෝ දන්නවා රටේ තියෙන බැරි අමාරුකම් මොනවද කියලා. කොච්චර අමාරුවෙන්ද මේ මිනිස්සුන්ට වඩි ගෙවා ගන්න, කන්න දෙන්නේ. ඒවා කරන්නේ නෙන්නත් කරන්නේ ඒවා අමාරුවෙන් බව දන්නවා. ඒ නිසා උන් ඉල්ලන්නේ උන්ට මේ පිළිබඳව සහතිකයක් දෙන්න. උන් මෙන්න මේ වැටුප් ස්තරවල පිහිටවනවා කියන සහතිකය දෙන්න. මේ විෂමතාවය ඉවත් කරනවා කියන සහතිකය දෙන්න. ඒක දෙන්න බැරි කමක් නැහැ. උන් මේ කරන නගර අලංකරණ මේ ඇවිදින මන්තිරු හද ඉන්න වෙලාවේ ඒ සල්ලි වලින් භාගයක්වත් යනකම් නැහැ. මේ ගුරු සහෝදරුන්ගේ මේ ඉල්ලීම ඉටු කරන්න. ඒ නිසා මම හිතන්නේ කලාකරුවෝ විදිහට අපිට මේක මගහැරලා ඇහැ කන පියාගෙන ඉන්න බෑ. ඒ නිසා මම ලිව්වේ පරපුරක නැරඹන උත්පත්ති ඔබයි ගුරු සපේවිස්. වැඩට සරිලන වැටුප ඉල්ලන හෙන හඬ කියද ඔබේ කටහඬ. ලංකන සහෝදරයා මගෙන් ඉල්ලා හිටිය වෙලාවේ ඉතාලි විනාඩි 10කින් 15කින් මම ගීතය ලියලා දුන්නේ. මොකෙම මම ලියලා දුන්නේ. මොකද මම ගුරුවරයෙක් කියලා හිටියා. මම දන්නවා ඒ දුක මම විඳලා තියෙනවා. ඒ බැරි අමාරු මම දන්නවා. ඒ නිසා දරුවන්ට මම පිළිහිද වෙලා තියෙනවා අනන්ත ප්‍රමාණ. ඔබ මතක් කර විදියට මංජුල මතක් කර විදියට මුලින් අර උකම් පිටියේ අපකට වැවේ ඉරලා මියගේ දැරියගේ මලගමට මම යනකොට ඇත්තට මේ මලගම ඉතකලේ ඒ කාලේ දිවි චාණ්ඩුව. ඒ දරුවා වැවට බැස්සුවේ කවුද? මල් කඩන්න විකුණන්නේ කියලා දරුවා යව්වේ කවුද? ආණ්ඩුව. ඇයි පාසල් දරුවෙකුට ගෙදර වැඩ කරන්න නැතුව ඇදොම් පිටින් ඇවිල්ලා වැවට බහින්න සිද්ධ වෙන්නේ? කීයක් කර හොයාගන්න මලක් විකුණන්න ඉද්ද වෙන්නේ ඇයි? ඔවුන්ගේ ළමා කාලය පැහැරගත්තේ කවුද? ආණ්ඩුව. ළමා දින තිව්වට වැඩක් නැහැ. මිතුරුනේ ඇත්තටම කියන්න ඕන ඊයේ රාත්‍රියේත් මම මේ වගේ මාර්ගගත වැඩසටහනකට සම්බන්ධ වුණා ඈත දුෂ්කර පළාතක මොළගොඩ විද්‍යාලයේ. ළමයි 800ක් ඉන්නවා කියලා කිව්වට පාසලේ ඊයේ සම්බන්ධ වෙලා හිටි ළමයි 100ක් අතර. සම්බන්ධ වෙන්න බැරි ඒ ළමයි අකමැති නිසා නෙමෙයි. ඒ ළමයට එහෙම පහසුකම් නැහැ. ඒ ළමයට සංඥා දුරකථන සංඥා නැහැ. දුරකථන පුළුවන් 100 දෙනෙක් විතර සහභාගී වෙලා. ඉතින් මාර්ගගත ක්‍රමයට උගන්වනවායි කියන එක කොච්චර විහිළුවක්ද කියලා ප්‍රත්‍යක්ෂ වෙන කාරණයක් ඊයේ මම දැක්කා. එහෙම තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. මේ